අපි දකින නීතියේ දෙවඟන එක් අතකින් කඩුවක් දරාගෙන අනෙක් අතින් තරාදයක් උසුලගෙන රෙදි කඩකින් තම දෙනෙත් වසාගෙන සිටිනවා. මේ සංකේතවත් කරනවා නීති ආධිපත්‍ය, නීතියේ සමබරතාවය සහ නීතියේ සාධාරණත්වය සහ අපක්ෂපාතීත්වය. නමුත් මේකද අද අපි දකින යථාර්ථය. ආණ්ඩු මාරු වෙනකොට ජනාධිපතිවරුන් වෙනස් වෙනකොට අපි දකිනවා නීතිය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වෙනවා. අපි දන්නවා ඉතිහාසයේ බොහොම අපක්ෂපාතී විදියට නීතිය ක්‍රියාත්මක කරපු නීතිපතිවරු ඉඳලා තියෙනවා ශ්‍රී ලංකාවේ. වත්මන් නීතිපති දපුල ඩී ලිවේරා එම ගණයට වැටෙනවාද නැද්ද කියන එක ඉතිහාසය විසින් තීරණය කරાવી. කෙසේ වෙතත් මේ නීති පැති වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ විශේෂයෙන්ම අද ලංකාවේ තිබෙනා වූ සමහර නඩු නිමිති සම්බන්ධව ඔබේ අවධානය යොමු කරන්නත් ඒ සම්බන්ධව අපේ අවධානය යොමු තිබෙන බව නීතිපතිවරයා ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන අය වෙත දැනුම් දෙන්නත් තමයි මේ නීති පැති වැඩසටහන අප ඔබ වෙතට ගෙන එන්නේ. Nissanka Senadipati, who was arrested yesterday, was produced before the Permanent High Court trial at Bar today by the Criminal Investigations Department. Senadipati, who visited Singapore for treatment, was arrested around 11:30 p.m. yesterday at the Bandaranaike International Airport. The Lankawi බොහෝම ආందోලනයකට තුඩුවෙද්දුණු නඩුවක් තමයි මේ අවන්ගාඩ් නඩුව. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලේ මේ නඩුවට විශාල ප්‍රසිද්ධිය ලබා දුන්නා. ඒ වගේම බොහොම උද්‍යෝගයකින් නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුවට අදාළ පුද්ගලයන් සම්බන්ධව පරීක්ෂණ කරලා ඒ නඩු නිමිති ගොනු කළා. අපි දන්නවා ඒ සම්බන්ධව. දැන් ඒ වගේම 2019 අපිට මතකයි ඔක්තෝබර් මාසේ අවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා නිස්සංක සේනාධිපති සිංගප්පූරුවේ සිට පැමිණෙනකොට ඔහුව අත්අඩංගුවට ගන්න ලැබුවා. ඒ වගේම අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුව මේ permanent high court trial at bar එකේ 7500 ගානකට අධික නඩු නිමිති ගොනු කරා චෝදිතයන් ගණනාවකට. නමුත් ඒ වගේම අපි දන්නවා permanent high court trial at bar එක ඔවුන් තීරණයක් අරගෙන දැනුම් දෙනු ලැබුවා නීතිපතිවරයාට ඔවුන්ට පුළුවන් නඩු නිමිති 19ක් පමණයි මේ අවන්ගාඩ්ස් නඩුව සම්බන්ධව ඉදිරියට ගෙන යන්න සුදුසු කියලා ඔවුන් ට්‍රයල් ඇට් බාර් එක විශ්වාස කරන්නේ එවැනි නඩු නිමිති ගන්න පමණයි කියලා. ඒ වගේම බොහෝ චෝදිතයන් වන නඩුවෙන් නිදහස් කරලා චෝදිතයන් 8 දෙනෙක් පමණක් ඔවුන්ට විරුද්ධව මේ නඩුව ඉදිරියට ගෙන යන්නේ කියලා ගෙන යා යුතුය කියලා තීරණයක් ලබා දුන්නා. නිස්සංක සේනාධිපති මෙම සමාගමේ සභාපතිවරයා බොහොම දේශපාලන වශයෙන් සම්බන්ධකම් තියෙන පුද්ගලෙක්. ඔහුට ඒ 8 දෙනාට ඇතුළත් කරනු ලැබුවා. ඉතින් මේ නඩුව සම්බන්ධයෙන් අපි සමහරට දකිනවා නීතිපතිවරයා බොහොම සමහර විට මන්දගාමීව කටයුතු කරනවා මේ දිනවල. විශේෂයෙන්ම මේ නව රජය ඒකට හේතුවක්ද දන්නේ නැහැ. අපි මේ අවස්ථාවේදී නිගමනයකට එන්න සුදුසු නැහැ. අපි බලමු නීතිපතිවරයා මේ සම්බන්ධව කටයුතු කරන්නේ ඔහු අර අතීතයේ එහෙම නැත්නම් යහපාලන කාලේ තිබුච්ච ඒ උනන්දුවම අදත් තියෙනවද කියලා අපි බලාගෙන ඉන්නවා. Lasantha, who never bowed down to the corrupt and powerful, had at that time become a challenge to many. However, the people's call to bring the perpetrator of this murder to justice has still not been realized. ඇත්තම නඩු නිමිත්තක් කෙසේ වෙතත් අපි දන්නවා මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය
මහා දවාලේ අමුමේ අධි ආරක්ෂක කලාපයක ඝාතනය කරපු ලැබුණු මේ ලසන්ත වික්‍රමතුංග ඒ අභීත ජනමාධ්‍ය වේදිකාගේ මරණයට වකියුත්තේ කවුද කියන එක තාමත් අභිරහසක්. නොයෙකුත් අය වත් වැඩකට ගන්නවා නිදහස් කරනවා. මේ සම්බන්ධව මේ වන විට පරීක්ෂණ කටයුතු කෙසේ සිදු වෙනවද කියලා කියන්න අමාරුයි. අපි දන්නවා පසුගිය දිනවල අපි දුටුවා ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ දියණිය අහිංසා වික්‍රමතුංග මහත්මිය චෝදනාවක් ඉදිරිපත් කරන ලැබ තිබුණා. වැඩ බලන පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ CID එකේ ඩිරෙක්ටර් වශයෙන් පත් කිරීමක් සම්බන්ධව ඒ අල්විස් කියන පුද්ගලයාව අධ්‍යක්ෂක වර්ෂයා වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කිරීම සම්බන්ධව ඇගේ ඉතාම තදබල විරෝධතාවය සහ ඇත්තටම ඒ සම්බන්ධව යම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කළ තිබුණා. මොකද ඔහුව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්න ඕන ගත යුතුය කියන එවන අත්අඩංගුවට ගන්නය කියලා නියෝගයක් පවා පොලිස් වැඩවලන පොලිස්පතිවරයන් කරලා තිබුණා යාපාන ආණ්ඩුව කාලේ. එම පුද්ගලයාම දැන් වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් කිරීම ඇත්තෙන්ම විමතියට කරුණක්. පැහැදිලි කිරීමකින් තොරව එක්කෝ ඒ වැඩ බලන පොලිස්පතිවරයා කලින් ගත්ත තීරණයේ වැරද්දක් තියෙනවා මොහු අත්අඩංගුවට ගත යුතුයි කියලා ඒ තීරණය එහෙම නැත්නම් දැන් ඔහු එම පුද්ගලයාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පත් කරන්නේ එක්කෝ යම් ආකාර බලපෑමකට ඔවුන් නතු වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. කෙසේ වෙතත් අපි දන්නවා පොලිස් කොමිෂන් සභාවක් තියෙනවා. ඒකෙන් අනුමැතිය ඇතුව තමයි මෙන් පත්වීම කරන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් විශේෂ අවධානය අපි තාමත් බලාගෙන ඉන්නවා ලසන්ත වික්‍රමතුංග ඝාතකයන්ව හසු කරගන්න පුළුවන් වේද කියලා නීතියට අරගෙන ඔවුන්ට එරෙහිව අවශ්‍ය පරීක්ෂණ කරලා ඒ සාධාරණත්වය ඇත්ත වශයෙන්ම යුක්තිය ඉෂ්ට කරන්න ලසන්ත වික්‍රමතුංගයන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් ඔවුන් බලා සිටිනවා යුක්තිය ඉෂ්ට කරන්න. ඒ වගේම දහස් ගණන් ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකයේම යුක්තිය ගරු කරන ජනමාධ්‍යයන්ගේ ඝාතනයන් සහ ජනමාධ්‍යයන්ට හිංසනයන්ට එරෙහිව කටයුතු කරන සියලු දෙනාම ඒ සම්බන්ධව බලාපොරොත්තු වෙන සිටිනවා. Pursuant to the engagement, Airbus employees have offered up to $16.84 million to the company of the person in question to influence Sri Lankan Airlines' purchase of 10 Airbus aircraft and the lease of additional 4 aircraft. දැන් Airbus වංචාව සම්බන්ධව පසුගිය දිනවල අපි දුටුවා. නැවත වරක් Airbus වංචාව කරලියට ඇවිල්ලා තිබුණා. ඒකට හේතුව එංගලන්තයේ පැලුණු යම් පුවත් සම්බන්ධව ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම මේ කපිල චන්ද්‍රසේන හිටපු ශ්‍රී ලංකන් එයාලයින් සභාපතිවරයා සහ ඔහුගේ භාර්යාව ප්‍රියංකා විජේනායක යන අයට විරුද්ධව තිබුණා වූ චෝදනාවන් අල්ලස් ගැනීම සම්බන්ධව මේ අල්ලස් ගැනීම ඒ පිළිබඳව ඒ චෝදනා අතර සුළුපටු චෝදනා නෙවෙයි මිලියන් ගානක එහෙම නැත්නම් $2 million වල අල්ලස් ගැනීමක්. ඉතින් මේක සුළුපටු දෙයක් නෙමෙයි. ඒ සම්බන්ධව ඔවුන් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඊට පස්සේ ඔවුන් අපමතයි ඔවුන් සිටින්නේ. ඒ සම්බන්ධව නීතිපොත් දෙපාර්තමේන්තුව කොහොමද කටයුතු කරන්නේ කියලා අපි අවධානයෙන් බලාගෙන ඉන්නවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව අපි යමක් කියනවා නම් මේ අල්ලස් ගැනීම සහ මේ Airbus ස්කැන්ඩල් ගැන මේක මේ ඉතාම එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක ඊට වඩා විශාල වංචාවක් කියන එක අපි දන්නවා. මොකද අපිට මතකයි JC වැලියමුණ විසින් කරන ලැබුවා ඒ පරීක්ෂණ කොමිටුවේදී වාර්තාවල ඉදිරිපත් වුණා මේ සම්බන්ධයෙන් විශාල වංචාවන් සිදු වෙලා තියෙනවා කියලා. 2.3 billion වල වටින මේ airlines aircrafts ගැනීම සම්බන්ධව විශාල වශයෙන් අල්ලස් සිදුවීම් සිදුනා තිබුණා කියලා එතුමාගේ වාර්තාවේ සඳහන් වුණා. ඒ කාලේ airline සමාගමේ සභාපතිවරයා වශයෙන් හිටියේ නිශාන්ත වික්‍රමසිංහ. ඔහුගේ ඥාති සම්බන්ධයන් අපි කවුරුත් දන්නවා.
ඉතින් මේ සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහත්මයා සහෝගේ බහලය පමණක් නෙවෙයි ඊට වඩා වැඩි පිරිසක් මේ අල්ලස් චෝදනාවන් වලට සහ මේ පරීක්ෂණයන් වලට හරිනම් මම හිතනවා සම්බන්ධව ඇති කියලා. ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන්න පුළුවන්. ඔවුන්ට ඒ සම්බන්ධව අවශ්‍ය නඩු නිමිති ගොනු කරන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව නීතිපතිවරයාගේ කොමන ක්‍රියාකලාපයන් නීතිපතිවරයා අනුගමනය කරනවාද කියලා අපි බලාගෙන සිටිනවා. Udayanga Veeratunga was arrested yesterday at the Bandar Naik International Airport and was remanded till the 17th of this month upon the orders of the Fort Magistrates Court. The Criminal Investigations Department informed the Fort Magistrate yesterday that the investigations into the case were very complex and therefore the suspect should be questioned for several days. Udayanga Veeratunga ඇත්ත වශයෙන්ම කාලයක් තිස්සේ අතුරුදහන්ව සිටිය පුද්ගලයෙක්. ඔහුට විරුද්ධව රෙඩ් නෝටිස් පවා ඉන්ටර්පෝල් රෙඩ් නෝටිස් පවා නිකුත් කරලා ලැබුවා. කෙසේ හෝ ඔහුව අත්අඩංගුවට ගන්න බැරි වුණා. නමුත් අවසාන වශයෙන් ඔහු අත්අඩංගුවට ගන්න ලැබුවා. අත්අඩංගුවට අරගෙන ඔහුව ලංකාවට කැඳවා ගන්න ලැබුවා. ඒ අවස්ථාවේ අපි දුටුවා ඔහු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ඉතාමත් ඉක්මනට ඔහු අප මත නිදහස් කරන්න ලැබුවා. අපි දන්නවා මේක මේ කොච්චර රජයට විශාල පාඩුවක්ද වෙලා තිබෙන්නේ කියලා ඒ කාරණා සම්බන්ධව $7 million වල පාඩුවක්. මේක සෙල්ලම් සුළු පරිදයක් නෙමෙයි. ඉතින් කෙසේ හෝ අපි දන්නවා උදයංග වීරතුංගගේ ඥාති සම්බන්ධයන් ඔහුට තිබෙන දේශපාලන සම්බන්ධකම් නිසා ඔහුට ඔහු වෙනුවෙන් නීතිය කොයි ආකාරයකට ක්‍රියාත්මක වෙනවද කියලා ඒක මම හිතන්නේ අපිට ඉදිරියට බලා ගන්න පුළුවන්. කෙසේ වෙතත් අපි දන්නවා ඇටර්නි ජෙනරල් දකුල ලිවේලා වගේ මහත්වරු අපි දුටුව පසුගිය දිනවල ගිහිල්ලා විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට දැඩි වශයෙන් චෝදනා කළා. බොහොම නිර්භීත විදියට අභීත විදියට චෝදනා කළා. ඉතින් ඒ අභීතකම මේ වගේ උදයංග වීරතුංග වගේ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පෙන්වන්න පුළුවන්ද කියන එක මම හිතනවා කවුරුත් බලාගෙන සිටිනවා. ඒ අභීතකම ඒ ආකාරයෙන්ම ප්‍රදර්ශනය කරනවා නම් අනිත් කටයුතු වලදීත් අපක්ෂපාතීව කටයුතු කරන නීතිපතිවරයෙක් වශයෙන් මම හිතන්නේ ඔහුට සියලු දෙනාගේම ගෞරවය ප්‍රසාදය හිමි වේවි. ඉතින් මම කලින් කිව්වා වගේ ඒ සම්බන්ධව නිවැරදි තීරණයක් ගන්න ඔහු තාම ඉක්මන් වැඩි. ඔහුට ඔහුගේ කාලය තාම නිමා වෙලා නැහැ. ඉතින් අපි විශ්වාස කරනවා උදයංග වීරතුංග වගේ අය සම්බන්ධයෙන් වුණත් අපක්ෂපාතීව නීතිපතිවරයා කටයුතු කළායි කියලා මොන ආකාරයේ දේශපාලන බලපෑම් තිබුණත් ඒවට විරුද්ධව කටයුතු කරන්නට පුළුවන් වේ කියලා විශේෂයෙන්ම අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපේ අධිකරණය විශේෂයෙන්ම ෆෝර්ට් මැජිස්ට්‍රේට් රංග දිසානායක මහත්මයා ඊටම නිර්භීතව ඒ සම්බන්ධව ඔහුගේ නඩුවේදී කටයුතු කර බව අපි පුවත්පත්වල දුටුවා. ඉතින් එවැනි නිර්භීත සහ පක්ෂපාතී අධිකරණයන් සිටින විට විනිසුරුකරුවන් සිටින විට එය ඇත්තටම නීතියේ සාධාරණත්වයේ නීතියේ යුක්තිය පිළිබඳව පොඩි බලාපොරොත්තුවක් අපිට දනවනවා. ඉතින් කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව කුමන ක්‍රියාමාර්ගයක්ද ගන්නවද කියලා අපි බලාගෙන සිටිනවා.